හොඳයි හැමදෙනාම සාදුනාදය පවත්වන්න. පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය. තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණයන් සිහිපත් කරගෙන මේ වෙලාවේ හැමදෙනාම සූදානම් වෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මූලික කරගෙන මෙවන් අවස්ථාවක ඒ බුද්ධ ශාසනයට අනුව එහෙම නැත්නම් බෞද්ධ ප්‍රතිපදාවන්ට අනුව මහා සංඝයා වැඩම කරවලා මහා සංඝයාගෙන් අනුශාසනාවක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. හැම දිනාටම කල්පනා කරලා බැලුවොත් මේ අවස්ථාව විශේෂ අවස්ථාවක් වෙනවා. ඒකට හේතුව තමයි අපි සමාජයේ අත්දකපු අපි සමාජයේ ජීවත් වෙනකොට දැකපු මංගල කාරණාවක ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්නපු මංගල කාරණාව අපිට අමතක වෙනවා. අපේ බෞද්ධ ප්‍රතිපත්ති ටික අපිට අමතක වෙනවා. ඒ වගේම අපේ බෞද්ධ සංස්කෘතිය අපිට අමතක වෙනවා. එතකොට අපේ බෞද්ධ ප්‍රතිපත්ති ටික අමතක කරපු අපි බෞද්ධ සංස්කෘතිය අමතක කරපු අපි අපේ ජීවිත තුළ ඒක නිකම් සත 50කටවත් වටින්නේ නැති මට්ටමකට ඒ බෞද්ධ සංස්කෘතිය බිමට දාලා අපි ජීවිතේ නිකම් කරනවට සමාජයේ තියනවට උපතින් බෞද්ධ විච්ච පළියට කරගෙන යන ටිකක් ජීවිතේ තියෙනවා. හැබැයි අපේ ජීවිතේ මංගල කාරණාවක් කියන කාරණාව අපිට අමතක වෙලා තියෙනවා. මොකද්ද මංගල කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට මංගල කාරණාවක් විදිහට පෙන්වන්නේ අපි බෞද්ධ ඒ කියන්නේ ප්‍රතිරූප දේශවාසීක ඒ කියන්නේ ධර්මය ඇහෙන සංඝයා ඇසුරු කරන්න ලැබෙන ධර්මානුකූල පරිසරයක උපදින එකම තමයි මංගල කාරණාව. ඊළඟට අපි කල්පනා කරලා බැලුවොත් ඒ මහා සංඝයා බැහැ දකින්න යන එක මංගල කාරණාවක්. ධර්මයේ ශ්‍රවණය කරන එක මංගල කාරණාවක්. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපිට විදේශී ආක්‍රමණත් එක්ක අපේ සංස්කෘතියයි අපේ සදාචාරයයි වෙනස් වුණු විදිහ ගැන අපිට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ විදේශී ආක්‍රමණයන්ට පෙර අපිට තිබුණු සංස්කෘතිය අපිට තිබුණු සම්ප්‍රදාය අපේ ජීවිත තුළ විශේෂ වැදගත් කාරණාවක් සිද්ධ වෙනකොට එතන මුලින්ම මංගල වුණේ මහා සංඝයා. ඒතර උපදේශ ලැබුණේ මහා සංඝයාගෙන්. හැබැයි අද ඒක අපිට අදහන්න බැරි විශ්වාස කරන්න බැරි අපි සමාජයේ අත්දකින්නේ නැති මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා මංගල නම් මංගල බණ නම් බණ. අපි ඔය විදිහට තමයි හිතන් ඉන්නේ. බණ වෙනයි මංගල වෙනයි කියලා. එහෙම එකක් නැහැ. අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අපි කටයුතු කරනකොට දැන් අපි දන්නවා විසාකාව කියලා කියන්නේ මහා සංඝයා ඇසුරු කරගෙන නිරන්තරයෙන් මහා සංඝයාට දන්පැන් දීපු කෙනෙක්. එතකොට විසාකාවගේ මංගල කාරණාව උනේ තමන්ගේ ජීවිතේ මොන කටයුත්ත කළත් මහා සංඝයා වැඩම කරවලා මහා සංඝයා මූලික කරවලා මහා සංඝයා ශ්‍රේෂ්ඨ කරවලා එතන ඉඳලා තමයි තමන්ගේ අනිත් කටයුතු ටික සැලසුම් කළේ. අන්න ඒ විදිහට තමයි අපේ බෞද්ධ හෙළ සිරිත් විරිත් තුළ බෞද්ධ සංස්කෘතිය තුළ කටයුතු සිද්ධ වුණා. දැන් අපි කල්පනා කරලා බලමුකෝ. මංගල කාරණාව වෙන්නේ කල්යාණ මිත්‍රය ඇසුරු කරන එක නම් කල්යාණ ධර්මයක් ශ්‍රවණය කරන එක නම් අපිට අපේ බෞද්ධ සංස්කෘතිය තුළින් අහිමි කරපු අපිට බෞද්ධ සම්ප්‍රදාය තුළින් අහිමි කරපු ඒ මංගල කාරණා ටික මේ වගේ වැදගත් මොහොතකට එකතු කරගන්න එක බොහොම වටිනවා.
මම මේ වගේ විවාහ මංගල්‍යයකට බණ කියන්න වඩින පළවෙනි වතාව නෙවෙයි මේක. ඒ කියන්නේ බෞද්ධ සම්ප්‍රදාය තුල හික්මෙන බෞද්ධ ගුණධර්ම වලට ගරු කරන ආගමත් ධර්මයත් එක්ක බැඳිලා කටයුතු කරන ඇත්තෝ මේ විදිහට මහා සංඝයා සම්බන්ධ කරගෙන මෙවැනි කටයුතු වලදී තමන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වගේම තමන්ගේ ජීවිත පැවැත්ම ඉදිරියට පවත්වන්නේ කොයි විදිහටද කියන එක පිළිබඳ උපදේශයක්. දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දුක ගැන මංගල කාරණාවක් ඇතුලේ මේ වගේ මොහොතක දුක අපි සිහිපත් කරන්න හොඳ නැහැ. අපි සතුටු වෙන්න ඕන, අපි විනෝද වෙන්න ඕන. ඒතොර අපි ඒ ඔක්කොම අමතක කරන්න ඕන. අපේ සදාචාරයේ ඒ වෙලාවට අපි බිඳුවට ඇදලා දා ගන්න ඕන. ඒ වගේ මානසික මට්ටමක් තමයි අපි ළඟ තියෙන්නේ. හැබැයි අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක ගැන නෙවෙයි. අපි දුකටපත් වෙලා තියෙන අවිද්‍යාව ගැන. දැන් අපි හිතනවා සම්බුද්ධ ශාසනය කතා කරන්නේ දුක දුක දුක. අපිට හිතෙන්නේ එහෙම. හැබැයි දුක කියන කාරණාව දැනගන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනත් නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා බණ කියන්න ඕනත් නැහැ. තිරිසන් සත්තුන්ටත් දුක තේරෙනවා. දැන් අපි දුක කිව්වම අපි හිතන් ඉන්නවා අපිට රෙදෙන දුක, අපි විඳවන දුක, අපි පෙළන දුක, මේක තමයි දුක කියලා. හැබැයි ඒක දුක තමයි. හැබැයි ඒ දුක තම තමන්ට සාපේක්ෂයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ තමන්ගේ අම්මා වෙනුවෙන් එන දුක තමන්ට. තමන්ගේ තාත්තා වෙනුවෙන් එන දුක තමන්ට. එහෙනම් තම තමන් වෙනුවෙන් එන දුක තමන්ට මිසක ඒක අනුන්ට නෙවෙයිනේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තම තමන්ට දුක එන්නේ තම තමන්ගේ මෝඩකම නිසා කියලා. තම තමන්ගේ අවිද්‍යාව නිසා කියලා. එහෙම නැතුව අපිට කවදාකවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ නැහැ දුකයි 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 කියලා හිත හිතා ඉන්නවත් කියා ඉන්නවා. දැන් අපි හිතමුකෝ අපි දුකයි දුකයි කියලා කිව්වා කියලා දුකයි දුකයි කියලා හිත හිතා හිටියා කියලා දුකෙන් ගැලවෙන මගක් අපිට පෑදෙන්නේ නැහැ. එහෙම නැත්ද? අපි එතකොට කල්පනා කරලා බලන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ තම තමන්ට දුක ගැන කොයි විදිහටද කිව්වේ කියලා. දැන් අපි කල්පනා කරමුකෝ මෙහෙම. අපි හිතන් ඉන්නවා මේ ලෝකේ දුකක් තියෙනවා, මේ ලෝකේ සැපක් තියෙනවා කියලා. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. දැන් අපේ ජීවිතේ දුක ගෙනල්ලා දෙන දේවල්, සැප ගෙනල්ලා දෙන දේවල් කියලා අපි වෙන් කරගෙන තියෙනවා. අපි ටිකක් කල්පනා කරලා බලමු මෙතනම උපමාවක් තියෙනවා. අපි දැන් මේ මල් පොකුර ගමුකෝ. අපිට පේන්නේ මේ මල් පොකුර තියෙනවා. එතකොට මේ මල් පොකුර දිහා බැලුවම කෙනෙකුට ඕක ලස්සන වෙන්න පුළුවන්. කෙනෙකුට කැත වෙන්න පුළුවන්. එතකොට මේ පින්කම දිහා බැලුවම කෙනෙකුගේ සිත සතුටු වෙන්න පුළුවන්. කෙනෙකුගේ සිත නොසතුටු වෙන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඒ සතුටට කාරණාව හෝ නොසතුටට කාරණාව කියන කාරණා දෙකකින් එකක්වත් මේ මල් පොකුරේ යෙදිලත් නැහැ, මේ පින්කමේ යෙදිලත් නැහැ. දැන් මේ අවස්ථාව මේ විදිහට සිද්ධ වෙනකොට කෙනෙකුට හරි සන්තෝෂයක් තියෙන්න පුළුවන්. කෙනෙක් මධ්‍යස්ත වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ හිත ඇතුලේ කම්පාවක් තියෙන්න පුළුවන්. අනේ අපි බලාපොරොත්තු වෙන්නේ මගුල් ගෙදරක් කියලා, මේක නෙවෙයි, මීට වැඩි වෙනස් දෙයක්. එතකොට අපි කල්පනා කරන්න ඕන අපි දුක් වෙන්නේ හෝ අපි සතුටු වෙන්නේ හෝ අපි උපේක්ෂාවටපත් වෙන්නේ අපි තම තමන්ගේ තුල තියෙන දෘෂ්ටි කෝණයත් එක්ක. අපි ලෝකෙ දකින්නේ අපි ළඟ තියෙන දෘෂ්ටියෙන්. එතනින් එහාට අපිට ලෝකෙ පේන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ ඒ දෘෂ්ටි අයින් කරලා ඇත්ත දකින්න කියලා. එතකොට දැන් අපි කල්පනා කරමුකෝ. කෙනෙකුගේ සතුට කෙනෙකුගේ දුක වෙනවා. කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුට වෙනවා. ඒ වගේම තව කෙනෙක් ඒ තුල උපේක්ෂා වෙනවා. එතකොට ඔන්න ඔය තුන් ආකාරයේ තමයි ජීවිතයේ මිනිස්සු ළඟ තියෙන්නේ. එතකොට අපි මෙතනදී අවබෝධ කරගන්නට ඕන සතුට කියන එක බාහිර ලෝකේ නෑ. දුක කියන එකත් බාහිර ලෝකේ නෑ. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. කෙනෙක් යම් රූපයක් දැකලා කියනවා බොහොම ලස්සනයි. තව කෙනෙකුට ඒ රූපෙම දිහා බලලා අනේ ඒකේ තියෙන කැත එහෙම හිතෙන්න පුළුවන්.
තව කෙනෙක් ඒ රූපෙ දිහා බලලා උපේක්ෂා වෙන්න පුළුවන්. එතකොට ඔන්න අපි කල්පනා කරන්නට ඕන අර ලස්සන හෝ කැත හෝ උපේක්ෂාව කියන එක තම තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් තම තමන්ගේ හිතින් මතුවෙච්ච එකක් මිසක ඒ රූපයෙන් මතුවුණා නෙවෙයි. ඒ රූපයෙන් එක මතුවුණා නම් හැමෝටම එක විදිහට මතුවෙන්න ඕන. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්නට ඕන මේ ලෝකේ සියල්ලම තමන් සතුටු කරන හෝ තමන්ට දුක ගෙන දෙන සියල්ල තම තමන්ගේ චිත්ත සංතානයේ පවතින දෘෂ්ටි කෝණයත් එක්ක පතිත වෙලයි තීරණය කරන්නේ. ඒ නිසා අපි ඒක නොදන්නකම නිසා අපි ලෝකේ සැප තියනවා කියලා ලෝකෙන් සැප හොයනවා. ලෝකේ දුක තියනවා කියලා ලෝකෙන් දුක හොයනවා. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන මේ සැප සතුට දුක සන්තෝෂය කියන මේ සියල්ල කෙනකෙනාට සාපේක්ෂයි. කෙනකෙනාගේ දෘෂ්ටියට සාපේක්ෂව අදාළ කරලා දකින්නට ඕන. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපි දැන් හිතමුකෝ කවුරු හරි කෙනෙක් දිහා දැකලා අපි කියනවා එයා හරි වැරදි. අපිට එහෙම හිතනවනේ නේ. එයා හරි වැරදි. හැබැයි තව කෙනෙකුට හිතනවා නෑ එයා හරියටම හරි. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ හරි වැරද්ද කියන එක තීරණය කළේ අපි එයා හරි නිසාවත් එයා වැරදි නිසාවත් නෙවෙයි. තමන්ගේ දෘෂ්ටියට සාපේක්ෂව හරි නම් හරි කියනවා. තමන්ගේ දෘෂ්ටියට සාපේක්ෂව වැරදි නම් වැරදි කියනවා. මම මෙහෙම පුංචි උපමාවක් කියන්නම් මේක තේරුම් ගන්න. අපි හිතනවා අද ජීවත් වෙනකොට රත්තරන් වටිනවා. මැණික් වටිනවා. රිදී වටිනවා. මේක තමයි අපි ජීවිතේ හිතන් ඉන්නේ රත්තරන් රිදී මුතු මැණික් යාන වාහන කියන ඒවා පුදුම වටින දේවල් කියලා. හැබැයි මම මෙහෙම උපමාවක් කියන්නම්. පුංචි දරුවෙක් අරගෙන අපි මේ පුංචි දරුවා මේ සම්මත පරිසරයට එවන්න නැතුව වෙනම අසම්මතයක් තුළ ඒ පුංචි දරුවා අපි හදනවා. අපි රත්තරන් කියලා කියන දේ පෙන්නලා ඒ පුංචි දරුවට අපි පොඩි කාලේ ඉඳලා කියලා දෙනවා මේකට කියන්නේ යකඩ. මේක වටින්නේ නැහැ කියලා එයාට උගන්වනවා. ඒ සම්මතය තුළ එයාට උගන්වනවා පුංචි කාලේ ඉඳලා. අපි රත්තරන් කියන එක පෙන්නලා එයාට උගන්වනවා මොකද්ද? මේක යකඩ මේක වටින්නේ නැහැ. හැබැයි යකඩ පෙන්නලා උගන්වනවා මේක රත්තරන් මේක වටිනවා. දැන් අපි හිතමු එයා අපි පුංචි කාලේ ඉඳලා මේ විදිහට පෝෂණය කරනවා. අපි සුදු පාට කියන එක පෙන්නලා එයාට අපි පුංචි කාලේ ඉඳලා පොවනවා මේක කළු පාට කියලා. එයාට අපි මේ විදිහට උගන්වනවා. ඒ වගේම අපි මැණික් කියන එක පෙන්නලා එයාට කියනවා මේක කළු ගල් මේක වටින්නේ නැහැ කියලා. එයා වෙනම හදන්නේ මේ සමාජයට එවන්න. අපි කළු ගල් කියන එක පෙන්නලා එයාට උගන්වනවා මේක මැණික් මේක වටිනවා කියලා. අපි හිතමු මේ සභාවට ඒ පුංචි දරුවා අද පළවෙනි වතාවට මේ සමාජ සම්මතයට ගේනවා. ගෙන්නලා එයත් මෙතන වාඩි කරවල ඉන්නවා. අපි සුදු පාට කියලා අපි සම්මත කරපු රෙදි කෑල්ලක් ගෙන්නලා ඒ දරුවාගෙන් අහනවා පුතේ මේක මොන පාටද කියලා. ගත් කටටම මේ දරුවා කියනවා කළු පාට කියලා. කියපු ගමන් අපිට හිතෙනවා පොඩ්ඩක් අපිට හිනාවක් යනවා. ඇයි? මේ සුදු පාට කළු පාට කියලා කියනවා. එතකොට ඔබෙන් අහනවා මේක පෙන්නලා මොකද්ද කියලා. ඔබ කියනවා සුදු පාට කියලා. හැබැයි අර දරුවටත් hina යනවා. ඔබ ඒකට සුදු කියනකොට. ඇයි? ඒ දරුවා ඉගෙනගෙන තියෙන එක කළු කියලා. දැන් රත්තරම් පෙන්නලා ඒ දරුවගෙන් අහනකොට ඒ දරුවා කියනවා යකඩ කියලා. යකඩ කියලා පෙන්නලා අහනකොට ඒ දරුවා කියනවා රත්තරන් කියලා. මැණික් පෙන්නනකොට ඒ දරුවා කියනවා කළු ගල් කියලා. කළු ගල් පෙන්නනකොට ඒ දරුවා කියනවා මැණික් කියලා. බලාගෙන ඉන්න අහන අපිට හිතෙනවා ඒ දරුවා උම්මත්තකයි ඒ දරුවට පිස්සුවක් තියෙනවා කියලා. හැබැයි අපෙන් අහනකොට අපි රත්තරන් මැණික් කියන දේ බලන් ඉඳලා ඒ දරුවට හිතනවා මෙතන ඉන්න අයට පිස්සු කියලා. එතකොට අපි තීරණය කරලා බලන්න ඕනේ ඇත්තටම පිස්සු ඒ දරුවටද අපිටද කියලා. හැබැයි මම කියනවා දෙගොල්ලන්ටම පිස්සු. දෙගොල්ලන්ටම උම්මත්තක රෝගේ තියෙනවා සබ්බේ පොදුජ්ජනිකා උම්මත්තකා. ඒකට හේතුව තමයි අපි මේ සම්මතයක් කරපින්නගෙන යනවා මිසක කියපු දේ ඒ විදිහටම දරාගෙන යනවා මිසක අපි කවුරුත් ඇත්ත හොයන්න පෙළඹුණේ නැහැ. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. මුදල් නෝට්ටු ඇත්තටම වටින්නේ නැහනේ. කොලේ වටින්නේ නැහැ.
හැබැයි මුදල මෙච්චරයි කියලා අපි සම්මත කළා. ඒ සම්මතයටයි වටිනකම දුන්නා. එහෙනම් අපි ජීවිතේ මේ සියලු වටිනකම් නොවටිනකම් සම්මත රාමුවක් ඇතුලේ අපි හදාගෙන අපි දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිය ඇත්තක් කියලා අපේ ජීවිතයට පොවාගත්ත වටිනකමක් කරපින්නගෙන අපි ජීවත් වෙලා ඔහේ ජීවත් වෙලා මැරිලා යනවා. හැබැයි අපි කවුරුත් මේක ඇත්ත හොයන්න වෙහෙසුනේ නැහැ. අපිට බුදුබණ ඇහුණට බුදුබණ වල අර්ථය වටහා ගන්න අපි උත්සාහවන්ත උනේ නැහැ. අපි හිතුවා බුදුරජාණන් වහන්සේ දුක ගැන කිව්වා අනේ සාදු කවදා හරි නිවන් දකින්න කියලා. අපි මොකද්ද කරේ? දානි හන්දක් බෙදලා මල් ටිකක් පූජා කරලා කවදා හරි කෙරවල අමා මහ නිවනින් සැනසේවා කියලා හාමුදුරුවෝ පුංචි කාලේ ඉඳලා කිව්වා. අපිත් ඒක අහලා සාදු සාදු කියලා. එතනින් එහාට අපි මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කළේ? ඇයි මේක මෙච්චර ශ්‍රේෂ්ඨ? අදටත් ඇයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහා බෝධිය විශේෂ තැන්වල මෙච්චර මිල කරන්න බැරි ලෝකේ හැමතැනම බැතිපතුන් අතර වන්දනාවට පාත්‍ර වෙලා දහස් ගණනින් කෝටි ප්‍රකෝටි ගණනින් මල් ලක්ෂ ගණනින් පූජා කරන්නේ ඇයි කියලා අපි හෙව්වේ නැහැ. එච්චර දන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝකේ පූජා වෙන්නේ ඇයිද කියලා අපි හෙව්වේ නැහැ. අපිට මේක සත පහකට වටින්නේ නැහැ ඇයි ඒ වටිනකම මොකද්ද කියලා අපිට අවබෝධ කරලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ ජීවිතේ. අපිට නියම ගුරු උපදේශයක් ජීවිතේ තිබුණේ නැහැ. ඒ නිසා අපි මොකද්ද කළේ? අපේ අම්මා තාත්තගෙන් ආපු නිසා, සමාජයෙන් ආපු නිසා, වැඩිහිටියෝ කිව්ව නිසා, ගුරුවරු කිව්ව නිසා, පරම්පරාවෙන් ආපු නිසා අපි හිතුවා බෝධි පූජාවයි දානේ විතරයි බුදුදහම කියලා. හැබැයි ඊට එහා ගොඩාක් දේවල් බුදුදහම ඇතුලේ තියෙනවා. ඒතකොට බුදුදහම කියලා කියන්නේ හුදෙක් ආගමක් නෙවෙයි. අපි හිතනවා බුදුදහම බෞද්ධයාගේ කියලා. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකේ තිබුණු ආගම්වල කෙරවලක් නෑ. ලෝකේ තිබුණු දෘෂ්ටිවල කෙරවලක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසිම ආගමකට හෝ කිසිම දෘෂ්ටියකට හෝ කිසිම ජාතියකට අයිති නෑ. අපි අද මොකද්ද කළේ? බුදුදහම නිකම් ආගමක් බවට පත් කරගෙන අදහන දෙයක් බවට පමණක් පත් කරගෙන ඒක බොහොම පටු කරගෙන අපි ඒක ජාතිවාදයක් බවට පත් කරගත්තා. අපි ඒක ආගම්වාදයක් බවට පත් කරන අපි බෞද්ධ කියලා නමට හදාගෙන ජීවත් වෙනවා. එච්චරයි. එතකොට අපි බහුතරයක් පන්සල් යන්නේ පාංශුකූරේට හාමුදුරුව වඩම්මන්න ඕන නිසා. නැත්තම් පන්සල් යන්නෙත් නැහැ. එතකොට බයයි අර සමාජ සම්මතයක් තියෙනනේ පාංශුකූලට අනිවාර්යෙන් හාමුදුරුව වඩින්න ඕන. නැත්තම් අපිට සමාජයෙන් ලැජ්ජයි. ඒ නිසා අපේ ලැජ්ජාව පිරිමහා ගන්න තමයි අපි බණ අහලා තියෙන්නේ. අපි බෝධි පූජාව කරගෙන තියෙන්නේ. අපි පන්සලට ගිහිල්ලා තියෙන්නේ. අපි දාන පූජා කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ තරම් පටු මානසික මට්ටමක ඉන්නේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි මේ ලෝකෙට සාපේක්ෂව අපි බොහොම කනගාටු වෙන්න ඕන. ඒකට හේතුව අපි බෞද්ධ වටපිටාවක ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසුරු කරන්න පුළුවන්, ත්‍රිපිටකය පරිහරණය කරන්න පුළුවන් නිදහස් මානසික මට්ටමකින් අපේ ජීවිතය ඇත්ත අවබෝධ කරන්න පුළුවන් මට්ටමකේ පරිසරයක් තුළ ඉපදිච්ච අපි ඒක ගවේෂණය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ඇස් තිබුණාට අපි අන්ධයෝ වගේ. අපේ කන් ඇහුණාට අපි පොට්ටයෝ වගේ. බීරෝ වගේ. ඒකට හේතුව තමයි අපි කල්පනා කළොත් විදේශීය ජාතිකයෝ, විදේශීය රටවල ඉන්න මිනිස්සු අපිත් එක්ක ධර්මයේ සාකච්ඡා කරනවා මේ සිංහල බෞද්ධ කියන මිනිස්සුන්ට වඩා වැඩි ප්‍රමාණයකින්. බෞද්ධරේ කියන වැඩි කාලයක් එකට කැප කරනවා. සමහරු ඉන්නවා මන් දන්න Taman උදේ රැකියාවට ගිහිල්ලා උදේ 8ට රාත්‍රී 10ට රැකියාව නිමාවටපත් වෙලා එනවා මේ විදේශවල රාජකාරී කරන අය. රෑ 10ට ඇවිල්ලා රාත්‍රී 10ට කතා කරලා නෝ හාමුදුරනේ මට පැයක් කතා කරන්න පුළුවන් ද ධර්මයේ ගැන. එතකොට මම මෙහෙන් උදේ 8ට ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවට ඒ පාන්දර 3ට නැගිටගෙන බණ අහනවා. හැබැයි අපේ මිනිස්සු බණ ගෙදරක බණ කියනකොට පිටිපස්සට වෙලා මොකද්ද කරන්නේ? වෙන මොනා හරි ඕපදූපයක් කතා කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම මත් කරගෙන වල්මත් කරගෙන අවසිහියෙන් මොනා හරි කුණුහරුපයක් කියා ඒ ගෙදර හැසිරෙනවා.
එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන. මේ බුදුබණ කියන එක නිකම්ම අපිට ජීවිතේ විහිළුවක් නෙවෙයි. ඒ බුදුබණ කියන එක නිකන් ඇදහිල්ලට කරන රඟපාන දෙයක් නෙවෙයි. ඒ නිසා මේක අපේ ජීවිතය ගැන තීරණයක්. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය කියන එකේ වටිනකම අපි දන්නේ නැහැ. අපේ මේ මනුස්ස ජීවිතය කියන එක මේ ඊළඟ තප්පරේ අපිට අහිමි වෙන්න පුළුවන්. මේ ඊළඟ තප්පරේ අපේ මනුස්ස ජීවිතේ අපෙන් අහිමි වෙනකොට අපේ උප්පත්තිය කියන එක සම්මතෙන් ගත්තොත් ඊළඟ මොහොත අපිට කුමක් වෙයිද කියන කාරණාව කියන්න බෑ. අපි හිතන්නේ මේක මෙතනින් ඉවරයි. සමහරව හිතනවා අපි බෙල්ල වැලදා ගත්තම හරි ප්‍රශ්න වලින් මිදෙන්න. අපි වහබිව්වම හරි ප්‍රශ්න වලින් මිදෙන්න. අපි ඒ වගේ තීරණ වලටත් යනවා. අපි හිතනවා ජීවත් වෙන ටිකට විතරයි මැරුණම ඉවරයි කියලා. හිතන්න එපා එහෙම ලේසියෙන් Taman ජීවත් වෙන පරිසරේ මැරුණයි කියලා දාලා යන්න පුළුවන්කම තියෙයි කියලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළොත් Tamanගේ හිත පිහිටන්නේ කොතනද? අන්තිම මොහොතේ. දැන් හිතන්න මේ වෙලාවේ ඔබේ හිත කොතනද පිහිටලා තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? හිතේ ස්වභාවය. එතකොට ගතියට අනුවයි උපත. එහෙනම් ගති නිමිත්තට අනුව අපේ උප්පත්තිය පහළ වෙනවා. මරණයටපත් වෙන බහුතරයක් പ്രേත ලෝකේ උප්පත්තිය ලබන එකට හේතුව තමයි අපි ජීවිතේ වැඩිපුරම වඩන්නේ പ്രേත සංකාර. දැන් කල්පනා කරලා බලන්න අපි දවසේ පැය 24න් ජීවත් වෙන කාලේ එක තප්පරයක් ධර්මයේ සීවිච්ච දවසක් තියෙනවාද කියලා බොහොම කලාතුරකින් ධර්මයේ සීවි වෙනවා. දැන් අපි කල්පනා කරන්න මෙච්චර බුදුබණ කියන රටක් තවත් නැහැ. මෙච්චර බුදුබණ අහන රටක් තවත් නැහැ. ඇහෙන රටක්. ඇහුවේ නැති වුණාට ඇහෙනවනේ. හැබැයි අපිට වෙලා තියෙන දේ තමයි අපි ජීවිතේ බුදුබණ කියලා දන්න ටිකක් තියෙනවානේ. ඒ ටික තමයි අපිට බණ වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද කියලා අපිට අදාළ නැහැ. අපි ධර්මයේ පිළිබඳ ගොඩ නගාගත්තු දෘෂ්ටියක් තියෙනවා. කෝණයක් තියෙනවා. ඒ කෝණය තමයි අපි හිතාගෙන ඉන්නේ බුදුබණ විදියට. අපි හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න කැලේකට යන්න ඕන. ගල්ලෙනක් ඇතුළේ ඉන්න ඕන. හැබැයි අපිත් ඒ සියල්ල ගවේෂණය කළා. ගල්ලෙන් වල හිටියා. පිණ්ඩපාතේ වැඩියා. ඒක එක ප්‍රතිපදාවක්. හැබැයි බුදුබණ අවබෝධ කරන්න අපිට ජීවිතේ ඉන්න තැන ඉඳලා අපිත් එක්ක පුළුවන්. ඉන්න තැන ඉඳලා පුළුවන්. දැන් අපි අහලා තියෙනවා මේ සම්බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරපු ඇත්තෝ මේ බණ අහා හිටපු ඇත්තෝ නෙවෙයි බහුතරයක්. එහෙම නැත්නම් සිල් රැක රැක හිටපු ඇත්තෝ නෙවෙයි. දැන් අඟුලිමාල කියන්නේ සිල් රැක රැක හිටපු කෙනෙක් නෙවෙයිනේ නේ. ඒතර අඟුලිමාල කියන්නේ මිනි මරාගෙන බොහොම දුෂ්ටව හැසිරිච්ච දරුණු කෙනෙක්නේ. හැබැයි බුදුබණ හරියට මොකද්ද කියන පණිවිඩය Tamanට වැටුණා විතරයි Taman අර ටිකින් ඈත් වුණා. බලෙන් ඈත් වුණා නෙවෙයි. එතකොට අඟුලිමාල මහරහත් භාවයෙන් පිටලා අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන මේ ශාසනයේ අපි අහලා තියෙනවා හැමදාම සුරාවෙන් මත් වෙලා හිටපු සුරා සොඬු එක මොහොතින් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕනේ ධර්මය අවබෝධ කරනවායි කියන එක අපේ ජීවිතයට කොයි මොහොතේ එනවද කියන කාරණාව අපිට කියන්න බෑ. ඒක සමහරට අවුරුදු 50ක් සිල් සමාදන් වෙච්ච කෙනෙකුට වඩා අවුරුදු 50ක් දුස්සීලවන්තව හිටපු කෙනෙකුගේ ප්‍රඥාව මත වෙලා යනකොට ධර්ම අවබෝධයටපත් වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිත් එක්ක පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අතර ඉන්නේ මේ සිල් ගත්ත අය නෙවෙයි බහුතරයක්. සිල් ගත්ත සිල් සමාදන් වෙච්ච අය නෑ. එහෙම අය නැහැ. එහෙම අය බොහොම අඩුයි. ඉතින් ඉන්නකොට අපි කල්පනා කරලා බලුව හොඳට බීපු අය ඉන්නවා ගිහි ගෙදර. හොඳට කාපු අය ඉන්නවා. 365 දවසේම බීපු මිනිස්සුත් තරුණයෝ. මහාන ජීවිතයට ඇවිල්ලා තියෙනවා පැවිදි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අපි හිතුවොත් නිගණ්ඨනාථ පුත්ත කියලා කියන්නේ 365 දවසේම සිල් රැකපු කෙනෙක්. නිගණ්ඨනාථ පුත්ත කියන්නේ 365 දවසේම සීලවන්තව හැසිරිච්ච කෙනෙක්. නිගණ්ඨනාථ පුත්තගේ අතහැරීම කොච්චර අතහැරීමක්ද කිව්වොත් ඇඳි වස්ත්‍රෙත් අතහැරියා. නිගණ්ඨනාථ පුත්ත ඇඳුම් නැතුව හිටියේ. හැබැයි ඇඳුම් නැතුව හිටපු නිගණ්ඨනාථ පුත්ත බිම ඇවිදිනකොට කූඹියෙක් මැරෙයි කියලා බයට බිම අතුගගා ඇවිදපු නිගණ්ඨනාථ පුත්ත ඒතරම් සීලවන්ත වෙච්ච නිගණ්ඨනාථ පුත්ත මරණයන් මැත්තේ අපාගත වෙනවා. එතකොට
අසදුස මහා දාණය දෙන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනයේ එක්කෙනෙකුට විතරයි. ඒක දුන්නේ මල්ලිකා දේවී. ඒතකොට අසදුස මහා දන් දුන්න මල්ලිකා දේවී මරණයන් මත්තේ ගිහිලා උප්පත්තිය ලැබන හතර අපාව. ඒතකොට ඔන්න අපි කල්පනා කරලා බලන්නට වෙනවා. මේ බුදුදහම කියන එක අපි දානේ දීලා ආවයි අපි පින් කරනවා අපි පව් කරන්නේ නැහැ කියලා හිටියයි කියලා හතර අපායට යන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. එතකොට මේ අපායෙන් නිදහස් වෙන්න තියෙන එකම පාර ධර්ම අවබෝධය. ඇයි නිගණ්ඨනාථ පුත්තා අරතරන් සීලවන්ත වෙලා හතර අපායට ගියේ? සීලවන්ත උනායි කියලා ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. ධර්ම අවබෝධයෙන් සීලවන්ත වෙලා නෙවෙයි නිගණ්ඨනාථ පුත්තා හිටියේ. අනුන්ට පේන්න සීලවන්ත වෙලා. එහෙම නැතුව අපාය යන්න බයට සීලවන්ත වෙලා. අනුන්ට පේන්නයි අපාගත වෙන්න තියෙන බය නිසායි සීලවන්ත වුණා මිසක ධර්ම අවබෝධයෙන් බය නැති කරගත්තා නෙවෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ බය ඇති කරගන්න නෙවෙයි. ඡන්දා, ද්වේෂා, බය, මෝහා කියන සතර අගතියෙන් මිදෙන්න. දැන් අපි බලන්නකො අපේ ජීවිතේ අපි වඩන්නේ මොකද්ද කියලා 365 දවසේම ඡන්දය, කැමැත්ත, ද්වේෂය. ඒත් එක්කලා අපිට එන්නේ මොකද්ද? කැමැත්තත් එක්ක අපිට ද්වේෂය එනවා. ඇයි අපි කැමති දේ නොලැබෙන හැම මොහොතකම අපේ හිතට එන්නේ තරහව. ඒකත් එක්ක අපිට එන්නේ මොකද්ද? ඒ ඡන්දා, ද්වේෂා ඒකත් එක්ක බය එනවා. ඇයි? අනේ අපිට කැමති දේවල් අපෙන් අහිමි වෙයි. අපේ දේවල් ජීවිතෙන් අපිට නැති වෙයි. එතකොට නිතරම අපි කැඩෙයිදෝ, බිඳෙයිදෝ, නැසෙයිදෝ, වෙනසෙයිදෝ කියන බීතිකාවෙන් අපි ජීවත් වෙනවා. ඒකට තමයි අපි මෝඩකම කියලා කියන්නේ. හැබැයි අපි අවබෝධ කරගත්තා නම් වටිනකම තියෙන රත්තරන් වලවත්, රිදී වලවත්, මුතු මැණික් වලවත් නෙවෙයි. මේ සියලු වටිනකම් අපි ජීවිතේ දරාගත්ත වටිනකම් ටික. ඒ දරාගත්ත ටික ඇත්ත කරගෙන අපි ජීවිතේ දුක් වෙනවා. දැන් කල්පනා කරන්නකෝ. අපි ජීවිතේ දුක් වෙලා තියෙන්නේ අපි මහන්සි වෙලා තියෙන ඇත්තක් වෙනුවෙන්ද කියලා කල්පනා කළොත් අනේ එහෙම ඇත්තක් වෙනුවෙන් නෙවෙයි. බොරුවක් වෙනුවෙන්. දැන් හිතන්නකෝ මේ ධර්ම අවබෝධය ලැබපු කෙනෙකුට රත්තරම් පුරවල කදක් දුන්නත් මොකක් වෙනවද? ඒ කද හෙට හොරකම් කරගෙන ගියත් දුකක් නැහැ. මම මෙහෙම උපමාවක් කියන්නම් අර මං කලින් කියපු උපමාවම. දැන් අර මම කිව්වා කලින් උපමාවක් හරි පුංචි දරුවෙක්ව අසම්මතේ හදනවා කියලා. ඒ අසම්මතේ හදපු පුංචි දරුවා මෙතන ඉන්නවා. දැන් මං ගෙනල්ලා තියනවා කියලා හිතන්න උපමාවට මැණික් පොට්ටිනි දෙකයි කළුගල් පොට්ටිනි දෙකයි ඔබේ සම්මතයට අනුව. දැන් මොකද්ද කරන්නේ? ඔබටත් මං කළුගල් පොට්ටිනියකුයි මැණික් පොට්ටිනියකුයි දෙනවා. අර ළමයාටත් මං කළුගල් පොට්ටිනියකුයි මැණික් පොට්ටිනියකුයි දෙනවා. දෙන්නම පොඩ්ඩක් පැත්තකට ගිහලා ලිහලා බලනකොට මැණිකුයි කළුගලුයි. දෙන්නම කල්පනා කරනවා මෙච්චර මැණික් තියෙද්දි මොකට කළුගල් ගෙනියනවද? එහෙම දෙන්නම කල්පනා කළා මොකද්ද කරන්නේ? කළුගල් කියලා තම තමන් අඳුනගත්ත දෙක එක බිමට දාලා මැණික් කියන එක අරන් යනවා. අරන් ගිහිල්ලා හීනමවනවා මට දැන් මෙච්චර මැණික් ලැබිලා තියෙනවා වටිනවා හරිම වටිනකමකින් දැන් තියාගෙන ඉන්නවා. මේක පෙට්ටගමක දාලා වහගෙන ඉන්නවා. රෑලි වෙලා උදේ නැගිටලා බලනකොට පෙට්ටගම ඇරලා බලනකොට අනේ මේ පොදිය නැහැ. දැන් දෙන්නම දුක් වෙනවා. Tamanගේ වටිනා වස්තුව Tamanට නැති වුණා කියලා විඳවනවා. දැන් කල්පනා කරන්නකෝ. අර දරුවා අරන් ගියේ අපි බිම දාලා ගිය එක. ඇයි? ඒ දරුවට මැණික් වෙලා තියෙන්නේ ඔබට කළුගල්. එතකොට ඔබ අරන් ගියේ අර දරුවා බිම දාලා ගිය එක. දැන් දෙන්න අඬන්නේ කෙනෙක් අඬන දෙන්නම අඬන්නේ මැණික් නැති වුණා කියලා. හැබැයි ඔබට ඔබේ සම්මතෙන් අර දරුවා කළුගල් නැති වුණාට අඬන්නේ. ඒ දරුවාගේ සම්මතෙන් ඔබ කළුගල් නැති වුණාට අඬන්නේ. එතකොට බලන්න දුක තිබිලා තියෙන්නේ කොහෙද කියලා. අර සම්මතේ පනවගත්ත වටිනකමත් එක්ක ඔබ ජීවිතේ දුක් වෙනවා මිසක ඔබ විඳවනවා මිසක ඇත්ත දැනගත්ත කෙනාට එහෙම විඳවීමක් නැහැයි. එයා දන්නවා මේ සම්මත සියල්ල මේ වටිනකම් සියල්ල අපි ගොඩනගපු ආටෝප ටිකක් විතරයි. ජීවිතේ බලන්නකෝ ඔබ වැඩිපුරම දුක් වෙලා තියෙන්නේ මොකටද කියලා. ඔබ දුක් වෙලා තියෙන අර සම්මතිය ගිලගත්ත නිසා. හැබැයි සම්මතෙන් මිදෙනකොටම අපි අසම්මතයට යනවා. අසම්මතය ඇතුලේ පෙනීමක් මිසක පෙනීම කළුගල් වෙන්නේ නැහැ. පෙනීම මැණික් වෙන්නේ නැහැ.
ඒක සම්මතයේ බව අවබෝධ කරගන්නවා. එතකොට පෙනීමක් මිසක ඒක ලස්සන වෙන්නෙත් නෑ අවලස්සන වෙන්නෙත් නෑ. ඒක තම තමන්ගේ දෘෂ්ටියට සාපේක්ෂයි. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න බුදුබණ තියෙන්නේ දෘෂ්ටි වලින් මිදෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධයේ විදිහට පෙන්වන්නේ මාර්ගයේ ප්‍රතිපදාව මොකද්ද? දුක සමුදය කියන්නේ ඔබේ මෝඩකම නිසා, ඔබේ අර දෘෂ්ටිය නිසා ඔබපත් වෙන මුලාව. හැබැයි දුකෙන් මිදෙන මඟ කියලා කියන්නේ අර දෘෂ්ටියෙන් මිදෙන මාර්ගයේ ප්‍රතිපදාවයි. එහෙනම් ඒ දෘෂ්ටි වලින් මිදෙනකොට තමයි අපිට දුකෙන් මිදෙන මාර්ගයේ ප්‍රතිපදාවයි මතුවෙන්නේ. එහෙම නැතුව අපේ අම්මා අතහැරියයි තාත්තා අතහැරියයි කියලා අපිට දුක නැති කරන්න බෑ. ඇයි? දුකට හේතුව අම්මා ළඟ නෑ. දුකට හේතුව තාත්තා ළඟත් නෑ. ස්වාමියා ළඟත් නෑ. බිරිඳ ළඟත් නෑ. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් අපි බැඳිලා තියෙන්නේ කෙස් වලටද ලොම් වලටද නියවලටද? අපි මේ මොකටවත් බැඳිලා නෑ. ඇයි? බැඳෙන්න හේතුවක් නියවලවත් කෙස් වලවත් මේ දෙතිස් කොටස් එකකවත් නෑ. හැබැයි අපි මේ කොටස් 32 කුණු වෙනවා කියලා හිතුවයි කියලා අපිට නිවන් දකින්න බෑ. ඇයි ඒ? කුණු වෙනවා කියලා හිතුවට නිවන් දකින්නේ නැහැ. කුණු වෙන එක අපි හැමෝම දන්නවනේ. එහෙනම් අපි හැමෝම නිවන් දැකලා තියෙන්න බෑ. ඒ නිසා දුක ගැන සිහි කරාට නෙවෙයි නිවන් දකින්නේ. දුක කියන්නේ මෝඩකමක් කියලා දැක්ක දවසට. දැන් හිතන්නකෝ අපි හිතලා බලමු මම මේ උපමාවක් කියලා මේ දේශනාව අවසන් කරන්න. හොඳට කල්පනා කරලා බලන්න. අපි කණ්ණාඩිය ළඟට යනවා. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ හැමෝම සුදු විච්ච කෙස් ගහ කළු කරන්න. එතකොට සුදු විච්ච රවුල කළු කරන්න. රැලි ගහිච්ච හැම මොකක් කරන්නද? පාට කරන්න. දැන් එතකොට හිතන්න එපා මේ පාට කරගෙන හින්දා බයිනවා කියලා. එහෙම එකක් නේ. පාට කරගත්තර කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanගේ කැමැත්ත. ඒක ගැන නෙවෙයි මම මේ කියන්න උත්සාහවන්ත වෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ ඔබ හිතන්න ඔබේ අතීතයේ ඉඳලා මේ දක්වා තිබුණු මතකයේ පොඩ්ඩක් පැත්තක තියන්නකෝ. මං තරුණ කාලේ මෙහෙම හිටියා, මං ළමා කාලේ මෙහෙම හිටියා කියන මතකේ මකන්න. ඔබ හිතන්න අතීතයේ ඉඳලා මේ කණ්ණාඩිය ළඟට ආපු මොහොත දක්වා තිබුණු මතක එකක්වත් ඔබේ ජීවිතේ නැහැ කියලා. දැන් කණ්ණාඩියෙන් ඔබට හිතන්න පේනවද? කලින් හිටපු මම මේ තත්ත්වයට ආවයි කියලා සිහි වෙන්න විදිහක් නැහැ දැන්. ඇයි ඒ? කලින් මතකයක් නැහැනේ. ඒ නිසා ඔබ නිතරම දුක් වෙන්නේ කලින් තිබ්බ දේ දැන් වෙනස් වෙලා කියලා. එහෙම නැතුව පෙනීමක් මිසක පෙනීම ඉදිච්ච කෙස් වෙන්නේ නැහැ. පෙනීම ඉදිච්ච කෙස් කියලා ඔබ හිතින් ගොඩනගන දෘෂ්ටියට තමයි ඔබ දුක් වෙලා තියෙන්නේ. එහෙනම් කෙස් ඉදුණාට නෙමෙයි දුක එන්නේ. මොකටද දුක එන්නේ? කෙස් ඉදුණායි කියන ඔබේ මානසික මට්ටමත් එක්ක ඔබට දුක එනවා මිසක දුක ගෙනල්ලා දෙන්න කවදාවත් කෙස් වලට බෑ. එතකොට කෙස් ඉදුණයි කියන සම්මතයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වන්නේ දිත්තේව දිත්ත මත්තම් භවිස්සති. එතකොට පෙනීමක් මිසක පෙනීම ඔබ මොකද්ද කරන්නේ? කෙස් කරගෙන. එතකොට දැන් හිතමුකෝ වෙන ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් hair. තව භාෂාවකින් තව මොකක් හරි. එතකොට ඒක භාෂාවකින් පෙනීම අපි දෙයක් කරගන්න ගොඩනගාගත්ත බස්වහරක්. ඒක පැත්තක තියලා අපි බැලුවා පෙනීමක්. එතකොට පුංචි කාලේ ඉඳලා අපි කෙස් නෙවෙයි ඔකට කොස් කියලා තිබ්බනම් අපි කොස් කියන්නේ. එතකොට කළු පාටට අපි සුදු පාට කියලා තිබ්බනම් සුදු පාටට කළු පාට කියලා තිබ්බනම් ඔබ මොකද්ද කරන්නේ? කෙස් සුදු වෙලා කියලාද දුක් වෙන්නේ කෙස් කළු වෙලා කියලාද? කෙස් කළු වෙලා කියලා. එනිසා සියල්ල සම්මත. ඔබ මේ සම්මත ඇත්ත කරගෙන මේ සම්මත මනසෙන් මත් වෙලා ඔබ මොකද්ද කරන්නේ? ජීවිතේ දුක් විඳිනවා. හැබැයි පච්චුප්පන්නංච ඒ ධම්මං තත්ත විපස්සති. පච්චුප්පන්නේ කියන්නේ මේ වර්තමානයේ ඔබ අත්දකින මොහොත. එහෙනම් වර්තමානයේ පේනවා කියන සිද්ධියට ඇවිල්ලා ඔබ බැලුවොත් පෙනීමක් මිසක පෙනීම ඉදිච්ච කෙස් වෙන්නේ නැහැ. පෙනීම ඉදිච්ච කෙස් වෙලා ඔබට දුක එන්නේ මගේ කෙස් කලින් මෙහෙමයි දැන් මෙහෙමයි කියන ඔබේ මානසිකාරයත් එක්ක. ඒ නිසා ඔබට දුක ගෙනල්ලා දෙන්න ඔබේ හිත මිසක කවදාකවත් කෙස් ඔබට දුක ගෙනල්ලා දීලා නැහැ. කෙස් කවදාකවත් කියනවද මම කෙස් කියලා උඩ පයින්නවද? නැහැනේ. මම නා කියලා කෑ ගහනවද? අඬනවද? දුක් වෙනවද? වැළපෙනවද? එහෙම නැහැ. ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබ කල්පනා කරන්න.
මේ ජීවිතේ දුක කියන එක ඇත්තක් නෙවෙයි. දුක කියන එක ඔබට ජීවිතේ එන්නෙම ඔබේ අවිද්‍යාව නිසා, ඔබේ මෝඩකම නිසා, ඔබේ දෘෂ්ටි ජාලය නිසා. ඒ නිසා අපි කල්පනා කරගන්නට ඕන මම කියන්නේ ලස්සනට පිළිවෙලකට මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කිය. ජීවත් වෙන්න එපා කියලා. මිනිස්සු බොහොම ප්‍රියමනාප විදිහට ජීවත් වෙන්න ඕන. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා ප්‍රියමනාප විදිහට ඉන්න ඕන. එහෙම නැතුව කොණ්ඩේ කපන්නේ නැතිව, මූණ හොදන්නේ නැතිව, වැරහැලි ඇඳගෙන එහෙම ගඳ ගහන විදිහට ඉන්න ඕන නෑ. බොහොම ප්‍රියමනාප විදිහට පිරිසිදුව මිනිස්සෙක් ජීවත් වෙන්න ඕන. හැබැයි ඇත්ත කියන කාරණාව ජීවිතේ අවබෝධ කරගෙන ජීවත් වෙන්න. ඉතින් අද දවසේ මට ඕනේ ওই කාරණා ටිකත් මතක් කරලා ඒක මෙතනට දැන් අපි ගලප ගන්න එපයි. එතකොට මේ ඇත්තන්ට ඕන උනේ අද දවසේ Tamanගේ මංගල කාරණාව තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන පිරිසක් වශයෙන්, මහා සංඝයා ඇසුරු කරන පිරිසක් වශයෙන් මෙතනට මහා සංඝරුවන වැඩම කරවලා මහා සංඝයා අග්‍ර කරලා මේ මංගල කාරණාව තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ කරගන්න. මොකද මහා සංඝයා දකින්න එකත් මංගල කාරණාවක්. එතකොට අද දවසේ මෙහෙම හිතෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට සංඝයා කෙරෙහි පැහැදීම අයින් වෙලා අපැහැදීම ඇවිල්ලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව සංඝ ශාසනය පිරිහෙන එක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංඝ ශාසනය විනාශ කරන්න ගිහියන්ට බෑ. සංඝ ශාසනය විනාශ වෙන්නේ පැවිද්දා තින්මයි. හැබැයි හොඳට එකක් මතක තියාගන්න. දුස්සීලවන්තම ශාසනයේ රැඳෙන භික්ෂුව ගිහියට වැඩිය දෙයක් ශාසනය ඇතුළේ කරනවා. ඇයි මං එහෙම කියන්නේ? කාසාව කණ්ඨ භික්ෂුව කියලා කියන්නේ මේ ශාසනයේ දුස්සීලවන්තම භික්ෂුව. ඒක තාම ඒ தත්ත්වයටපත් වෙලා නැහැ. කාසාව කණ්ඨක භික්ෂුව කියන්නේ අපි දැන් අද වෙනකොට අපි දැන් පල්ලිය ගැන අහලා තියෙනවනේ නේ. අදට අපි පල්ලිය ගැන වෙන ආගම් ගැන අහලා තියෙනවනේ. ඒ වගේ අයට කසාද බඳින්න විවාහ වෙන්න හැම අවස්ථාවම තියෙනවනේ. විනයක් නැහැනේ. හැබැයි මේ ශාසනෙත් අන්තිමට පහළ වෙන භික්ෂුන් වහන්සේලා විවාහ වෙලා දරුමල්ලු හදාගෙන ඉන්නේ. කසාවතට කහ නූලක් විතරක් අතේ හරි බෙල්ලේ හරි එල්ලගෙන ඉන්නවා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරනවා එවැනි භික්ෂුවට පුළුවන් සාංගික දානයක් පූජා කරන්න. එතකොට ඔන්න කල්පනා කරන්න එවැනි භික්ෂුවක් ඉදිරියේ යම් කෙනෙක් පැහැදුණු සිතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා මේ ශාසනය අන්තිම වෙනකම් පහළ වෙච්ච මහා සංඝයාට දානයක් පූජා කළොත් ඒ දානෙත් අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. ඇයි අපි දානේ පූජා කරන්නේ අර කහනූල දරාගත්ත කෙනාට නෙවෙයි. ඒ කහනූල දරාගත්ත කෙනා ඒ දුස්සීල වුණත් ශාසනයට අයිති විනයානුකූලව. ඒ නිසා මොකද්ද වෙන්නේ? එයා ඉදිරියේ පුළුවන් අපිට සාංගික දානයක් පූජා කරන්න. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්න ඕන දුස්සීල භික්ෂුවට සාංගික දානයක් පූජා කළා මහ පිරිසක් දිව්‍ය ලෝකයට යවලා ඒ භික්ෂුවට අපාගත වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එතකොට ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි ඒ භික්ෂුව? ඒ භික්ෂුවට පුළුවන් මහා පිරිසක් පුණ්‍යවන්ත භාවයේ පිහිටවලා මොනා කරන්නද? හතර අපායට යන මග නිදහස් කරලා දිව්‍ය ලෝකයකට සුගතියකට පවා යවන මට්ටමකට ගේන්න පුළුවන්. හැබැයි ගිහිය වශයෙන් ඉන්න සීලවන්ත ගිහියෙකුටවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම කියන්නේ දුක්සීලවන්ත විය යුතුයි භික්ෂුන් වහන්සේලා කියලා. හැබැයි දුක්සීල භික්ෂුවට තියෙන වටිනාකම ගිහි අපිට නැහැ. ගිහියන්ට නැහැ, ඒකයි මං කිව්වේ. ඒ නිසා අපි කරන්නේ භික්ෂුන් වහන්සේලාගේ තියෙන ඇදේ හොයනවා මිසක මහා සංඝයාගේ ඇදේ හොයනකොට ඒක බුදුන් වහන්සේටත් අයිති. සංඝ කියන නමෙන් කවුරු හරි චෝදනාවක් කරනවා නම් ඒක මොකක් වෙනවද? ඒක බොහොම ආර්ය උපවාදයකට වැටෙනවයි. ලෞතර බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහයක් වෙනවා. මහ රහතන් වහන්සේලාට කරන නිග්‍රහයක් වෙනවා. සංඝ කියන නමෙන් අපි යම් නිග්‍රහයක් කරනවා නම්, අවලාදයක් කරනවා නම්, උපවාදයක් කරනවා නම්, ඉතින් අපි හිතන්න ඕන අපි කොයි තරම්නම් අවලාද උපවාද කරලා ඇද්ද? ඒ නිසාමයි අපිට බුදුබණ අහන්න හිතෙන්නේ නැත්තේ.
අපිට බුදුබණ පදයකට හිත යොමු කරන්න නැමෙන්නේ නැත්තේ. දැන් අපි කල්පනා කරන්නකෝ බොහෝම කනගාටුවට කාරණාව තමයි මම ජීවිතේ කල්පනා කරනකොට දැන් මම ඉපදුනේ ඌව පළාතේනේ. දැන් අපි මේක රිසර්ච් කරගෙන යනකොට අපි අධ්‍යයනය කරගෙන යනකොට අඩුවෙන්ම බණ අහන පිරිස් ඉන්නේ ඌව පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මොණරාල දිස්ත්‍රික්කයේ. ඒතකොට කල්පනා කරලා බලන්න අනුරාධපුර අරතරම් පුණ්‍ය භූමියක් වෙලත් අඩුවෙන්ම බණ අහන මිනිස්සු මේ පැත්තේ. ඒතකොට අනිත් පැතිවල අපිට කියන්න පුළුවන් බෞද්ධයෝ ජීවත් වෙන පරිසරවල මං කියන්නේ. එතකොට උතුරු මැද පළාතේ ඌව පළාතේ බණ අහන පිරිස බොහොම අඩුයි. ධර්මයට ලැබි පිරිස බොහොම අඩුයි. හැබැයි අපි හිතනවා බස්නාහිර පළාතේ දකුණු පළාතේ තමයි වැඩිම ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයත් එක්ක සම්බන්ධ ශාසනික කටයුතුත් එක්ක නිරත වෙන පිරිස. එතකොට ඒ අතරත් අපිට තියෙන දේ තමයි මම හිතන්නේ අපිට ලැබෙන ගුරුහරුකම අඩුයි. අපිට ලැබෙන ධර්ම උපදේශය අඩුයි. අපිට අර පුංචි කාලේ ඉඳලා අපිත් පුංචි කාලේ ඉඳලා දැක්ක ස්වභාවයක් තිබුණානේ පන්සල ගැන. අපිත් දැක්ක තැනක් තිබුණා. අපිට එතනින් එහාට ධර්මඥානය වැඩෙන්න පරිසරයක් නැහැ. උපදේශයක් නැහැ. ඇසුරක් නැහැ. ඒ නිසා අපි අර ළිඳේ ඉන්න මැඩියා ළිඳම දකින්නවා හා සමානව ඒ ළිඳ තුලම ජීවත් වෙනවා හා සමානව අපි ඒ දන්න ටික අපි ජීවිතේ දන්නවා එච්චරයි. ඒකට හේතුව අපිට ත්‍රිපිටකයෙන් කියලා චතුරාර්ය සත්‍ය කියලා යමක් බනට ඇහෙන්නේ නැහැ. ඉතින් අපි ජීවත් වෙනකොට අපිට කවදාකවත් එහෙම ඇහුන්නේ නැහැ. අපි දන්නේ බුදුදහම විදියට බෝධි පූජාවට ගිහිල්ලා වැඳගෙන ඉඳලා එන එකයි. කවදා හරි මාසික ධම්මුරේ ගිහිල්ලා දානි දීලා හාමුදුරුවන්ගේ වැරදි ටික හොයලා එන එකයි. අපිත් ඒකමයි කරේ. අපිත් ඉන්නකන් ගිහිල්ලා හාමුදුරුවෝ අර වගේ හාමුදුරුවෝ මේ වගේ හාමුදුරුවෝ මෙහෙමයි ඒක සාධාරණයි. ඒකට හේතුව අපිට ශාසනය ගැන අවබෝධයක් නැහැ. අපිට ඒ ගුරුහරුකම ලැබිලා නැහැ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? දානේ උයන ගමන් කියන්නේ හාමුදුරුවන්ගේ වැරදි. දානේ ටික දීලා එන ගමන් කියන්නේ විවේචනය. පන්සල මෙහෙමයි අර විදිහට වෙලා තියෙන්නේ මේ විදිහට වෙලා තියෙන්නේ. හැබැයි දෙයියනේ ඔය යන අතරතුර හැප්පිලා මලොත් මොකද්ද වෙන්නේ? ඒ නිසා අපි ඒක ගැන හිතන්න. ඒ නිසා තමා සම්මතයේ පිහිටලා කටයුතු කරන්න. අපිට අනුන්ව හදන්න බෑ. අනුන්ව ගොඩ දාන්න බෑ. ඉස්සෙල්ලා තම තමන් හැදෙන්න උත්සාහවන්ත වෙන්න. ඒ නිසා මම බොහොම සතුටටපත් වෙනවා අද දවසේ මගේ සහෝදරයාගේ මංගල කටයුත්තට ඇවිල්ලා මංගල කාරණාවක් විදිහට මේ බුදුබණ පදයක් කියලා ආශිර්වාදයක් කරන්න ලැබීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතුවේ නෑ මෙවැනි කටයුත්තකට මේ විදිහට සම්බන්ධ වෙලා කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. හැබැයි මම හිතනවා මේක ආදර්ශයක්. මේක ශ්‍රේෂ්ඨයි. මොකද මේක අද අපේ ගිලිහිලා යන දෙයක්. එදා රජවරු පවා තමන්ගේ සරණ පාවා ගන්න මංගල්‍යවල මහා සංඝයා වඩම්මලා මහදන් පූජා කරලා මහා සංඝයාගේ අනුශාසන අවවාද අරගෙන තමයි ඒ සියලු කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඒක තමයි අපේ ආර්ය සිංහල සිරිත කියලා කියන්නේ. හෙළ සිරිත් කියලා කියන්නේ. හැබැයි අපිට වෙලා තියෙන අපිට ලොකු මොකද්ද? අපේ බුදුදහම අගාධයට දාලා අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරලා අර විදේශී ආක්‍රමණ වලින් අපිට හුරු කරපු ටික අපි බදාගෙන අපිට හුරු මොකද්ද? වයින් එකක් අරගෙනනේ ඒ වයින් එක බීලා අපි මත් වෙලා යන ගමන් කොහේ හරි කියන්න බෑනේ යන ගමන් මොනවා වේද කියලා. ඒ නිසා මංගල කටයුත්තක උතුම් කටයුත්තක මංගල කාරණාවක් විදිහට මහා සංඝයා වඩම්මලා මහා සංඝයා ශ්‍රේෂ්ඨ කළා මහා සංඝයාට දන්පැන් පූජා කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි අග්‍රයි. අපි මෙහෙම හිතන්නකෝ. අන්තිම වශයෙන් මම මතක් කරන්නම්. අපිට තියෙන වාග්ය ගැන අපි දන්නේ නැහැ. මේ තුන් ලෝක ධාතුවේ දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම පෞද්ගලික දාණය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය. හැබැයි අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන අග්‍රවිච්ච ශ්‍රේෂ්ඨ විච්ච දානේ වටිනකමවත් අඳුනන්නේ නැහැ. අපි හිතනවා ඊට වැඩිය දේවල් අපිට තියෙයි කියලා.
ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ තුන් ලෝක ධාතුවේ අසම සමවිච්ච සමකල නොහැකි අපමණ ගුණයකින් යුක්ත මහා ලෝක සත්‍යය වෙනුවෙන් මහා කරුණා ගුණයකින් යුක්තව ලෝකේ තියෙන සියලු දුෂ්ටීන්ගෙන් මිදෙන මඟ පෙන්වලා දීපු තථාගත බුදුරජාණන් වහන්සේ හැර අපිට ශ්‍රේෂ්ඨ විච්ච අග්‍ර විච්ච තවත් කෙනෙක් නැහැ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් දානය තරම් භාග්‍යවන්ත ශ්‍රේෂ්ඨ දානයක් අපිට තවත් පූජා කරගන්න බෑ. හැබැයි අපිට ඒක නිතිපතා කරගන්න පුළුවන්. දිනපතා අපිට මේ බුද්ධ පූජාව අපේ නිවස්වල කරන්න පුළුවන්. හැබැයි අපි කරන්නේ නැති වෙන්න හේතුව අපි ඒකේ වටිනකම ඒ තරම්ම දන්නේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න. ඒ තරම් ශ්‍රේෂ්ඨ දානයක් අපිට දෙන්න පුළුවන් වාග්ය අපිට උදා වෙලා. හැබැයි අපේ අභාග්‍ය අපි ඒක අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා හා සමානවම යම් කෙනෙක් බුද්ධ කියන වචන මාත්‍රය සීගන්නලා ඒ බුද්ධ කියන ගුණයට යම් වන්දනාවක් කරනවද, යම් නමස්කාරයක් කරනවද, යම් පූජාවක් පූජා කරනවද, ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාවක් හා සමානමයි. ගුණේ කිසිම අඩුවක් නැහැ. ඒක ශ්‍රේෂ්ඨයි, අග්‍රයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඒ වටිනකම තීරිලා නැහැ. දැනිලා නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කියලා අපි අහලා තියෙන්නේ වචනෙට විතරයි. ධර්මයේ තුලින් අපි බුදුන් දැක්කේ නැහැ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා අපිට දෙන්න පුළුවන් පොදු දාන අතර දෙන්න තියෙන ශ්‍රේෂ්ඨතම දාණය මොකද්ද? මහා සංඝරත්නය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සාංගිකව පූජා කරන දාණය. එහෙනම් අපි කල්පනා කරන්න ඕන අපේ මෝඩකමට අපිට ඇහෙනවා කියනවා රුවන්වැලි සෑයේ මහා පූජා කරනකොට අපි දකින්නනේ පළතුරු ලොරි ගණන් පූජා කරනවානේ. හිතා ගන්න බැරි කෝටි ප්‍රකෝටි ගණනේ පූජාවන් අපි සිද්ධ කරනකොට අපි බයිනවා. මොකක් කියලාද බයින්නේ? ඔය පූජාවන් ගිහිල්ලා රුවන්වැලි සෑයට පූජා කරනවාට වඩා හොඳයි. මොකද්ද? වඩා හොඳයි නැති බැරි හිඟන්නෙකුට දුන්නා නම් කියන මිනිස්සු නැද්ද? ඉන්නවනේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදටත් ලොරි ගණන් පූජා වෙන්නේ ඇයි? ඒ බුදුරජාණන් වහන්සේගේ අසම සම දාන පාරමිතාවේ ගුණය. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණත් ඒ දාන පාරමිතාවේ ශක්තිය බුද්ධ ශාසනයේ පවතින තාක්කල් විහිදෙනවා. ඒක තමයි බුද්ධ අධිෂ්ඨානය. ඒ නිසා බුද්ධ පූජාවකට ගරහනවා නම්, බුද්ධ පූජාවක් වළක්වන්න හදනවා නම් ඒ කටට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒ තරම්ම මොකද්ද? ඒ තරම්ම පාපතරයි. ඒ තරමටම අපේ බෞද්ධ ප්‍රතිපදාව තුළ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක අපිට ජීවිතේට තාම දැනිලා නැහැ. අපේ හදවත තුළ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙලා නැහැ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න බුද්ධ ධම්ම සංඝ කියන නම භාවිතා කරලා අපේ කටින් වචනයක් පිට කරන්නට කලින් ඒක අදාළ වෙන්නේ ඒ සිවුරු දාගත්ත හාමුදුරුවන්ට නෙවෙයි. සංඝ කියන්නේ එක පුජ්‍යලයක් නෙවෙයි කියන එක මතක තියාගන්න. අඩුම තරමේ කොච්චර දුර්වලද කිව්වොත් සාංගික දානය කියන එකට අපි කියන්නේ සාංගීත දානය කියලා. එතකොට කල්පනා කරන්නකෝ. ඒ තරමටම අපි මේ සංගීක කියන අදහසවත් තෝරගෙන නැහැ. ඒ නිසා මේක සාංගීතයක් නෙවෙයි, මේක ගීතිකාවක් නෙවෙයි. සංගීක කියලා කියන්නේ මහා සංඝයාට පූජා කරනවා කියන එක. එහෙනම් බික්කු සංඝස්ස දේව කියන්නේ මහා සංඝයාට පූජා වේවා, මහා සංඝයාටම දෙනවා කියන එක. ඒ නිසා අපි වචනෙට ගිහිල්ලා ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා වචනේ කියලා එනවා. සමහරවිට අපි තේරුමවත් දන්නේ නැහැ. ඒ නිසා මේ භික්ෂා දානේ මහා සංඝයාට පූජා වේවා. ඒක අපි වචන ටිකට වැඩක් නැහැ. අපි හදවතින් එන්න ඕන. දැන් අපි කල්පනා කරමුකෝ. පව කාට හරි දෙන්න පුළුවන්ද? අපි සතෙක් මරලා මගේ අම්මට පව අනුමෝදන් වේවා කිව්වට අනුමෝදන් වෙනවද පව? ආවල් මගේ යාළුවට පව යාවා කිව්වට යනවද? ඒ වගේම තමයි පිනත්. පින කියන එක තම තමන්ගේ හිතේ ඇති වෙන සතුට, හිතේ ඇති වෙන පැහැදීම.
ඒ නිසා අපි හිතන්න එපා අපි ඉන්න තාක්කල් මහා සංඝයාට බුද්ධ ශාසනයට පැහැදීම නැති වෙලා අපි මැරුණට පස්සේ හාමුදුරුවෝ වඩම්මලා පාංශකූලෙ දුන්නයි කියලා පිනයයි කියලා. මොකද ජීවත් වෙලා ඉන්නකම් පැහැදීම නැත්තම් මැරුණම කොහේ පැහැදීම ඇති වෙන්නද? මොකද අපි මැරුණා කියලා එකපාරටම යන්නත් පුළුවන් ඒ ගෙදරවට නවතින්නත් පුළුවන්. ඒ නිසා ජීවත් වෙලා ඉන්නකම් මහා සංඝයාට පැහැදීම නැත්තම් මැරුණයි කියලා එක අපි කාටවත් පින දෙන්න බෑ පව දෙන්න බෑ වගේ. ඒ නිසා පින කියන්නේ තම තමන්ගේ හිතේ ඇති වෙන සතුට. අපි එතකොට පින අනුමෝදන් කරනවා කියලා කියන්නේ මොකද්ද? මළගිය ඥාතීන්ට. ඒ ඇත්තන්ට කරන්න බැරි දේ ඒ ඇත්තන්ගේ නාමයෙන් කරනවා. ඒ නාමයෙන් කරනකොට ඒ ඇත්තෝ සතුටු වුණොත් හරි. අනේ ඒ අපි වෙනුවෙන් මහා සංඝයා වඩම්බලා මෙහෙම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කළා නේද කියලා ජීවිතේ සතුටු වෙලා නැත්තම් එක වතාවක්වත් කරේ අපහැදීමෙන් නම් මල දවසටත් එහෙමමයි. ඒ නිසා හිතන්න එපා අනුන්ගේ පිනෙන් ගොඩ යන්න හිතන්න එපා. ඒක කවදාකවත් කරන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි මරණ මොහොතේ පවා පිටට එන්නේ අපි ජීවිතේ හුරු කරපු දේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි ජීවිතේ වඩන්නේ මොකද්ද? අපි ජීවිතේ හුරු කරන්නේ මොකද්ද? මෙන්න මේ ටිකයි මරණ මංචක මොහොතේ ජීවිතේට එන්නේ. එහෙනම් මේ ටිකක් දැනගෙන අපි ජීවිතේ ජීවත් වෙන්න. ඒ නිසා අපි අද දවසේදී බොහොම සතුටටපත් වෙනවා මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා මෙවැනි අනුශාසනාවක් කරන්නට ලැබීම ගැන. ඉතින් වෙන විදිහකට කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තමන්ගේ මංගල ජීවිතය සාර්ථක කරගෙන තමන් මේ විදිහට ජීවත් වෙන්න කියන උපදෙස් ටික ලැබෙයි කියන එක. ඒ උපදෙස් ටික තමයි මේ දුන්නේ. තමන් ජීවිතේ ජීවත් වෙන්න ඕන විදිහ. එතකොට තමන් ජීවිතේ ජීවත් වෙන්න ඕන විදිහ තමයි ඇත්තටම තමන් මැරෙන බව සිහිපත් කරන්න. මුලින් මේකනේ කරන්න වෙන්නේ. අපිට මුලින්ම මරණය ඉක්මවල යන ධර්ම ප්‍රතිපදාව මෙතන දේශනා කළා නම් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සරල මට්ටමකින් මෙවැනි ධර්ම කාරණා ටිකක් කියලා අපිට ජීවිතේ අවබෝධ කරගන්න ඕන ටිකක් අවබෝධ කරවන්නට උත්සාහවන්ත උනේ. ඒ නිසා සතුටෙන් කාලා බීලා විනෝද වෙනවා වගේම ඒ කන තැන බොන තැන අපි හොඳට කල්පනා කරන්න අපි ජීවිතේ ජීවත් වෙන්නේ මොකටද කියන එක හිතන්න. අපි නිකම් ඉපදුනාට ඉපදිලා ජීවත් වුණාට ජීවත් වෙලා පඹෙක් වගේ වැනිලා නිකන් ඔහේ කාලකන්ණි විදිහට මැරිලා යන්න එපා. ජීවිතේ වැදගත් බව හිතන්න. මේක බොහොම වටිනා. මේ වටිනා ජීවිතය අපි නිකන් සම්මතෙන් පනවපු සම්මතයකට යට කරන්න එපා. සම්මතෙන් පනවපු රත්තරන් දිදී මුතුමැණික් යාන වාහන කියන තැනට යට වෙලා ඒක ඇතුළෙම ජීවත් වෙන්න එපා. දැන් එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි දන්නවා සම්මතය ඇතුලේ දැන් අපි ධර්ම දේශනාවක් කරන්න වඩිනකොට දැන් අපි රට පුරාම වඩිනවානේ. අතර මම පෞද්ගලිකවම බොහෝ ප්‍රදේශවලට ධර්ම දේශනාවලට වැඩම කරලා තියෙනවා. එතකොට නාලිකාවල බණ කියලා තියෙනවා. මෙහෙම බණ කියන්නේ යනකොට අපි දකින්න දුර්වලතාවයක් තමයි මේ මිනිස්සු හැමෝම බලන්නේ මේක සම්මතයෙන්. සම්මතයෙන් ඇවිල්ලා බලනවා මේ හාමුදුරුවෝ කොහොම කෙනෙක්ද? මේ හාමුදුරුවෝ දැන් අපි බලන්නේ බණක් කියන්න ගියොත් අපි හිතන්නේ කවි බණක් අහන්න තියෙනවා නම් හරි හොඳයි ඇයි ඒක ආස්වාද ජනකයි. අපේ හිත කැමති ආස්වාදයට. හැබැයි බුදුබණ කියන එක ඇත්තටම අපේ විඥානගත වෙන එක බොහොම අමාරුයි. ඒක අමාරුවෙන් හරි කරගත්තේ නැත්නම් ඊට වඩා මතු සසර අමාරු වෙන බව සිහිපත් කරගන්න. මොකද අපිට බුදුබණ අහනකොට නිින්ද යනවා. ආන්න හිතෙන්නේ මොන බුදුබණද? ඊට වඩා දේවල් අපිට ජීවිතේ වටිනවා. ඉතින් ඒ නිසා අද මේ මොහොතේ එහෙම වෙලා නැහැ. මේ මොහොතේ බුදුබණ වල වටිනකම තේරිලා. දන් පින් දෙන එකේ වටිනකම තේරිලා. ශාසනයේ වටිනකම තේරලා. අර නමට විතරක් අපි බුද්ධ කියන තැන සිහිපත් කරලා අන්තිමට මොකද්ද වෙන්නේ? බඩගගා යන මගුල් ගෙවල් තමයි අපි දකින්නේ නේ. ජයමංගල ගාථා කියලා මොකද්ද කරන්නේ? අෂ්ටක කියලා පෝරු වෙනගල අන්තිමට යන්නේ බලු වෙලා. ඒ නිසා
කකුල් දෙකෙන් ආවනම් කකුල් දෙකෙන්ම මිනිස්සෙක් වගේ යන තැන තමයි මංගල කාරණාව කියලා කියන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒතකොට අපිට හිතනවා මගුල් ගයක් වුණාම නෑ චුට්ටක් විනෝද වෙන්න ඕනේ චුට්ටක් දාගත්තට කමන්නේ. ඉතින් එහෙම නෙවෙයි. මම කියන්නේ ඒක දාගත්තට කමන්නේ තම තමන්ට ඕන නම්. ඒක අපිට කියන්න බෑ. හැබැයි අපිට කියන්න බෑනේ දාගන්න කියලා. අපිට කියන්න පුළුවන් ඒකේ තියෙන ආදීනව ටික. ඒ නිසා හොඳට සිහිපත් කරගන්න. දාගත්තා වගේ නෙවෙයි අවසිහියෙන් මලොත් මොකද්ද වෙන්නේ? හැමදාම මොකද්ද වෙන්නේ? තැබෑරුම් ගානේ පොලිමේ ඉන්න වෙයි මැරිලත්. ඇයි? බිමට වැටෙන ටික ලේව කන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මං කියන්නේ මත්පැනට විතරක් නෙවෙයි අනිත් හැම දෙයකටම මෙහෙමයි පරිප්පු වලට ඇලුනම තමයි ඈ. ඒ නිසා කල්පනා කරන්න බැඳෙන්න හේතුව මත්පැන් වෙලත් නැහැ, පරිප්පු වෙලත් නැහැ, මස් මාළු වෙලත් නැහැ. ඊළඟට බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි නිර්මාංශික කියන එක. ඒකත් කියලාම ඉවර කරනවා. හැබැයි බුදුදහම ඇතුලේ එහෙම දෙයක් කතා කරලා නැහැ. බුදුන් වහන්සේටත් පූජා කරපු අවස්ථා තියෙනවා. දැන් ඒතකොට අපි කල්පනා කරලා ගත්තොත් බුද්ධ ශාසනයේ තමන් උදෙසා කරපු මාංශය පමණයි ගන්නට බැරි. ඒ කියන්නේ අපි හිතමුකෝ මහා සංඝයා උදෙසාම සතෙක් මරලා මාළු අල්ලලා හරි ගෙනල්ලා දානේ හදලා නම් ඒ දාණය කැප නැහැ. හැබැයි ලැබෙන දේ ප්‍රත්‍යක්ෂයෙන් වළඳන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ ශාසනයේ අනාගාමී විච්ච උත්තමයෝ පවා බුදුරජාණන් වහන්සේට ඌරු මස් පූජා කරපු අවස්ථා ත්‍රිපිටකයේ සූත්‍ර ඇසුලේ අපිට අහන්න ලැබෙනවා දකින්න ලැබෙනවා. ඒ නිසා මස් මාංශ පිළිබඳව යම් කෙනෙක් හිතනවා නම් මස් නොකා ඉන්න එක තමයි සීලය, මාළු නොකා ඉන්න එක තමයි සීලය. එහෙම නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ Taman හිතමුකෝ කෙනෙක් කොකා කෝලා වලට ඇබ්බැහි වෙලා නම් ඒකත් ඇබ්බැහි වීමම තමයි. ඒකත් මත් වෙලා ඒකත් එක්ක මත් වෙලා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන මත්පැන් කියන එක අවසී වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි අර බැඳීම කියන එකේ වගේ. ඉතින් එතනින් එහාට අපි කල්පනා කරන්න ඕන අපි හැමෝම ජීවිතේ අපේ හිතත් එක්කමත් වෙලා හිත කැමැති දෙයට වහල් වෙලා. ඒ නිසා මේ කැමැත්ත අකමැත්ත කියන එක ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. තම තමන්ගේ චිත්තසංතානය තුල තියෙන එකක්. තම තමන් තුල මතුවෙන එකක්. ඇලෙන්නේ තමන්ගේ හිතට, ගැටෙන්නේ තමන්ගේ හිතට. අපි හිතමුකෝ අපි කාට හරි බයිනවා කියලා අහවලා අරහෙමයි කියලා කුණු හරපෙන් බයිනවා කියලා හිතන්නකෝ. හැබැයි අහවලා අරහෙමයි කියලා සිහිපත් වෙන්නේ කොහෙටද? තමන්ගේ හිතට නෙවෙයිද? තමන්ගේ හිතට. එතකොට අපි බැනගන්නේ තමන්ගේ හිතට සිහිපත් වෙන එකට නෙවෙයිද? ඒ නිසා කල්පනා කරන්න අපිට කවදාකවත් අනුන්ට බයින්න බෑ. අපි බැනගන්නේ තමන්ගේ හිතටමයි. ඒ නිසා තමන්ගේ හිතමයි ඒකෙන් කෙලසෙන්නේ, අනුන්ව කෙලසන්න කවදාකවත් අපිට බෑ. ඒ නිසා අපි ජීවිතේ අනුන්ට ඇඟිල්ල දික් කරනකොට හොඳට මතක තියාගන්න අපි ඇඟිල්ල දික් කරලා තියෙන්නේ අපේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහට. ඒ කියන්නේ අපේම හිතට. ඒ නිසා අපි ගනුදෙනු කරන්නේ නිතරම අපේම හිතත් එක්ක. මේ ටික ජීවිතයට එකතු කරගෙන තමන් මේ සිද්ධ කරගත්ත විවාහ කටයුත්ත ධර්මානුකූලව ඉදිරියට ජීවත් වෙමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් තමන්ගේ ජීවිතය සෞභාග්‍යමත් කරගෙන යහපත් කරගෙන මහා සංඝයාගේ උපදෙස් එක්ක ධර්මානුකූල ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන්නට කියන ආශිර්වාදය අවසාන වශයෙන් සිද්ධ කරනවා. සමහර විට මෙතනට සම්බන්ධ වෙච්ච අනිත් අය මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවෙන්නට ඇති. හැබැයි මං හිතනවා මේකත් හොඳයි. මොකද හැමතැනම නැති විදිහට මෙවැනි අත්දැකීමක් ජීවිතේට ලබාගත් එකත් හොඳයි. ඉතින් මට මේ ඉන්නෙත් අපේ අසල්වාසී ඥාති පිරිස් අඳුරන අය තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ නිසා මගේ බණපදයක් සමහරට අහලත් නැතුව ඇති. ඉතින් සමහරට මගේ බණ අහලම නැති ගමේ අය විතරයි. ඉතින් වැඩේ කියන්නේ මේකත් කියන්න ඕන. බණ අහන්න අකමැතිම මේ පොදුවේ ගත්තම හාමුදුරු ගොල්ලන්ගේ මොකද පවුලේ අයයි ඥාතිවරුයි. ඒකට හේතුව මොකද්ද දන්නවද? තවම තියෙන්නේ අර මානසික මට්ටම gedara හිටපු ඒ හැසිරිච්ච ඒ කෙනාම තමයි මේ ඉන්නේ කියලා. එවැනි මානසික මට්ටමක් තියෙනවා. හැබැයි සුද්ධෝදන රජතුමාගෙත් ඒක තිබුණානේ. බුදුන් වහන්සේගෙන් බණ අහන්න කැමති උන්නේ නැහැ. උපදෙස් ගන්න කැමති උන්නේ නැහැ. ඇයි?
තියෙන්නේ අර මට්ටම. ඒ නිසා දැන් අපි ආйти බුද්ධ වංශයට නිසා වෙනම වංශයකට නෙවෙයි. ඒ නිසා ඉතින් බොහොම කනගාටුයි එක පවුල් වල අය හිතවත් අය ඥාතීන්ට ගමේ අයට බණ කියන්න බෑ ගණන් ගන්නෙ නෑ. ඇයි අර මානසික මට්ටම තමයි තියෙන්නේ. ඕක මහණ වුණාට කවුද දන්නේ මෙහෙමද කියලා. ඉතින් ඒ කියන්නේ ඒ හැටි ඕනම ගමක මහණ වුණාම හාමුදුරු කෙනෙක් ගමේ හාමුදුරන්ට කිසිම තැනක් ලැබෙන්නේ නෑ. ඒක හැටි. ඉතින් ඒ නිසා හැබැයි ඒ වුණාට ඉතින් දහස් ගාණක් ලක්ෂ ගාණක් ඇත්තටම බණ අහනවා. ලක්ෂ ගාණක් අහනවා. ඉතින් උපදෙස් ගන්නවා. ධර්ම අනුශාසනා කරනවා. මම කියන්නේ මගේම බණ අහන්න ඕනේ කියලා. මොනා හරි කවන්නේ. බුදු බණ අහන්න, ධර්මය අධ්‍යයනය කරන්න, යන පාර වෙනස් කරගන්න, ජීවිතය ඇත්ත දකින්න, අවබෝධයෙන් කටයුතු කරන්න, අවබෝධය තුල ජීවත් වෙන්න, පරලොව ගැනත් හිතන්න, ඊට කලින් මෙලව ධර්ම අවබෝධය ලබන්න උත්සාහවන්ත වෙන්න. තමන් ජීවත් වෙන තැන අවබෝධයෙන් ජීවත් වෙන්න. අනුන්ට ඇඟිල්ල දික් කරනකොට හිතන්න තමන්ගේ හිතටමයි තමන් ඇඟිල්ල දික් කරගන්න. ඉතින් ඒ ටික දැනගෙන තමන් ජීවිතේ ජීවත් වෙන්න හැම දිනාටම යහපතක් ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය ලැබේවා කියන අදිෂ්ඨානය සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ සාකච්ඡා කරපු ධර්ම කාරණා හේතු වේවා, උපකාරක වේවා. ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. යහපතක් වේවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපිච්ඡායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. නයි සුඛත් වේවා.